අද අපි පටන් ගන්නේ ප්‍රවේණ විද්‍යාව ජෙනටික්ස් නැත්නම් හයින් පාඩම සිලබස් එකට අනුව නම් එතකොට දැන් මේක ගත්තාම අර අනෙක් අපි කතා කරන පාඩම් වලට ටිකක් වෙනස්ම වචන ටිකක් කතා කරන වෙනමම වොකැබුලරි එකක් තියෙන ඊට පස්සේ වෙනමම ආකාරයේ පාඩම. ඒකට මේ අපි දැනගන්න ඕන කාරණා තමයි ඒතර මේ මූලික කාරණා විදිහට අපි ඒකේ තියෙන වචන ටික තේරුම් ගන්න ඔක්කොටම කරලා. වචන තේරෙනවා නම් ඒ වචනත් එක්ක යන සෙල්ලමක් තමයි මේක සම්පූර්ණම තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන මේ වචන ටික මුලින් තේරුම් කරගන්න. ඒ නිසා මම මූලිකවම කරන්නේ මේ පාඩමේ මේ මූලිකම වචන ටික දෙන එක තමයි කරන්නේ. හරිද? එතකොට මේ ඒ ටික ක්ලියර් කරලා ඒ විදිහට තමයි මේ පාඩම යන්නේ. ඒ කියන්නේ මුලින් ඔයාලට මේකේ මේ තියෙන වචන ටික නිර්වචනය කරලා එතකොට මේ අත්‍යවශ්‍යම කාරණා ටික ක්ලියර් කරලා ඊට පස්සේ තමයි අමාරු කොටස් වලට යන්නේ. එකක් මේක මුලින් ස්ලෝ පටන් ගන්න. මොකද මේක පාඩම ඔලුවට දාගන්න අමාරු නිසා ඊට පස්සේ අපි මේක ට්‍රැක් එකට අරන් පස්සේ ටිකක් වේගෙන් කරගෙන යනවා. සාමාන්‍යයෙන් මම ප්‍රවේණි පාඩම දැන් මේ අවුරුද්දේ මේක තුන්වෙනි පාර. ඒ විදිහට තමයි කරන්නේ. හරි. මාතෘකාවක් ලියලා පටන් ගමු. ප්‍රවේණි විද්‍යාව ප්‍රවේණි විද්‍යාව මාතෘකාව කියලා අහන් ඉන්න මෙන්න මේ කතාව. දැන් විද්‍යාව කියන එක දැන් එකපාරටම ඇති වෙලා එකපාර වර්ධනය වෙනවා. හකුත් වෙන වගේ හැදුන එකක් නෙමෙයි. ඒකට මේකේ විද්‍යාව කියන සංකල්පය ගත්තාම විවිධාකාර පැති තියෙනවා. ඒ අතරින් මිනිස් දේහය, ඒ වගේම මිනිස් වර්ගය, ඒ වගේම සහ අනිකුත් ජීවීන්. එහෙම නැත්නම් අපි කතා කරන ජීව විද්‍යාව කියන කොටස තුළ විද්‍යාවට අදාළ ජීව විද්‍යාව කොටසේ එක පැත්තක් තමයි මේ කියන ප්‍රවේණ විද්‍යාව. දැන් මේකේ කතා කරන ප්‍රධාන කාරණේ තමයි එක් පරම්පරාවක ඉන්න ජීවීන්ගෙන් ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ කොහොමද? ඒ හැදෙන නව පරම්පරාවට කලින් පරම්පරාවේ ලක්ෂණ ඉන්නේ කොහොමද? අම්මා වගේ වෙන්නේ කොහොමද ළමයා? තාත්තා වගේ වෙන්නේ කොහොමද ළමයා? ළමයා වගේ තාත්තමයි නෙමෙයි. එතකොට ඒ වගේ වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඊළඟට මිනිස්සු හැමෝම එක වගේ වෙන්නේ කොහොමද? මිනිස්සු එක වගේම කියන්නේ එක වගේ. හරි. මිනිස්සු ඔක්කොම එකමයි කියන්නේ එක වගේ. ඒ කියන්නේ මොකද්ද? නාහයක් තියෙනවා, කටක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා, ඔළුවක් තියෙනවා, කෙස් තියෙනවා, කොන් තියෙනවා, කොල් තියෙනවා. ඒත් එකම අංග ලක්ෂණ ටිකක් තියෙනවා. ඒතර එහෙම උනේ. ඒතර මේකේ සැලක් දැන් මනුස්සයෙකුයි අශ්වයෙකු ගත්තා සයිස් දෙකක්, විදි දෙකක්, ඒතර සිව්පා අපි දෙකක්. ඔය කියන කාරණා වලට උත්තර හොයාගන්න ඕන වුණා විද්‍යාව. එතන මේ කියන සංකල්ප ඔළුවේ තියෙද්දි දැන් මෙහෙම කතිකාවත්යක් තියෙනවා. ඔස්ට්‍රියානු ජාතිකයෙක් හිටියා පල්ලියක පූජකයෙක් ග්‍රෙගර් මෙන්ඩල් කියලා. ඔහු ඒ පල්ලියේ ගෙවත්තේ පිසම් සැටයිවර්. පිසම් සැටයිවර් කියන්නේ විද්‍යාත්මක නාමය. එහෙම නැත්නම් අපි ඒකට සිංහලෙන් කියනවා ගෙවතුමෙක් කියලා. එතුමේ ගෙවතුමේ වගා කරලා ඒ ගෙවතුමේ ශාකයේ තියෙන පුෂ්ප ඊට පස්සේ කරල්
ඔය විවිධාකාර ලක්ෂණ වල විවිධාකාර ලක්ෂණ ගැන අධ්‍යයනය කරනවා. හරි. එතකොට එතෙන්දී ඔහු මැදිහත් වෙලා මුහුම් කිරීම සිද්ධ කරනවා. මම චුට්ටක් ඒක කිය දෙන්නම් කොහොමද කියලා ඉස්සරහට. එතකොට මේ විදිහට මොහු ඔය තිබ්බ ගෙවතුමේ ශාකය අරගෙන ඒක වගා කරලා විශාල නියඳයක් හදලා විශාල නියඳයක් කියන විශාල පැල සංඛ්‍යාවක් හදලා ඒ වගේ ජීවන චක්‍ර අධ්‍යයනය කිරීම සිද්ධ කරා. ඒ අතරම ඒවායේ පිටන පුෂ්පවල පරාග හෝමාරු කිරීම. ඒ කියන්නේ එක පුෂ්පයක පරාග තව පුෂ්පයක කියලා ගන්න. ඒකක් කියනවා ඒකම පරාගනේ වගේ එකක්. එම පුෂ්පෙම නොවන වෙනත් එම ශාකේ නොවන වෙනත් ශාකයකින් පරපරාග. එතකොට ඒ වගේ දේවල් කරන මැදිහත් වීම තුත් කර මුහුම් කිරීම කරලා ලක්ෂණ අධ්‍යයනය කිරීම සිද්ධ කරා. මොනවද වෙන්නේ කියලා. ඒ වගේම ඔහු මේ සියල්ලකකින්ම ලැබෙන ප්‍රතිඵල ලේඛනගත කරලා සංඛ්‍යාත්මකව විශ්ලේෂණයද කරනවා. එතකොට මේ විදිහේ වැඩක් කරා එතෙන්දී ඔහු දුටුවා යම් ලක්ෂණයක් තියෙනවා ඔහු ඒක නම් කරා සාධක කියලා. මේ සාධක මගින් ප්‍රවේණික තොරතුරු එහෙම නැත්නම් මාතෘ ජීවීන්ගේ නැත්නම් ජනක ජීවීන්ගේ දෙමව්පියන්ගේ තියෙන ලක්ෂණ තව පරම්පරාවකට ගමන් කරනවා කියනවා. ඒතකොට මේ ගමන් කරන එහෙම නැත්නම් මේවා අරගෙන යන කෙනාට කිව්වා සාධක කියලා. ඒකේ සාධක කියන්නේ මොනවද කියලා ට්‍රිගර් මෙන්ඩල්ට ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. නමුත් ඔහු කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා මේකෙන් තමයි මේවා අරන් යන්නේ කියලා. ඊළඟට මෙන්ඩල් කරපු පරීක්ෂණ හරහා ඔහු නියම දෙකක් ඉදිරිපත් කළා. අපි ඒවා කියනවා මෙන්ඩල්ගේ නියම කියලා. අපි ඒවත් කතා කරමු. මෙන්ඩල්ගේ නියම හරහා ඔහු මේ ප්‍රවේණික සාධක ඔස්සේ ප්‍රවේණික තොරතුරු ඊළඟ පරම්පරාවට ගමන් කරන්නේ කොහොමද කියන සංකල්පය පැහැදිලි කරනවා. දැන් මේ කියන සියලුම සංකල්ප ඉදිරිපත් කරන්නේ අන්වීක්ෂයක්වත් දියුණු වෙලා තිබ්බ කාලෙක නෙමෙයි. අන්වීක්ෂයක් දියුණු වෙලා තිබ්බේ නැහැ. අන්වීක්ෂ තිබ්බා. නමුත් වර්ණ දේහ නිරීක්ෂණය කරන්න තරම් දියුණු වෙලා තිබ්බේ නැහැ. 700 ගණන් 800 ගණන් මැද භාගය. තමයි 850 විතර තමයි මේ සිද්ධාම සිද්ධ වෙන්නේ. 800 ගණන් වල අකභාගෙදි තියෙන මෙන්ඩල් මේ යන. ඊට පස්සේ 900 ගණන් වල මුල 900 ගණන් වල මුල වෙද්දී වර්ණ දේහවල හැසිරීම ඔය මෝගන්ගේ පරීක්ෂණ හරහා එහෙම ටිකක් එළියට එනවා. එතකොට ඒත් එක්කම මේ මෙන්ඩල් කියපු කතාත් එළියට එන්න පටන් ගත්තා. ඒතර මුල් කාලේ මෙන්ඩල් කියපු කතා කවුරුත් ගණන් ගත්තේ නැහැ. හේතුව ඔහුට ඒවට ඔක්කොට දෙන්න සාක්ෂි තිබෙන්නේ නැහැ. පස්සේ මෙන්ඩල්ගේ නියම සහ ඔහුගේ පරීක්ෂණ දත්ත නැවත පිරික්සීම කරන විද්‍යාඥයෝ විසින්. ඒ අතරම මේ වෙද්දී අන්වීක්ෂ විද්‍යාවෙම දියුණුවලා තිබ්බා වර්ණ දේහ නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබ්බා. එතකොට එතනදී වර්ණ දේහ හරහා ප්‍රවේග තොරතුරු ගමන් කරනවා කියලා එතෙන්දී හොයලා අධ්‍යයනය කරලා ලෝකෙට ඉදිරිපත් කරන අතරම එතෙන්දී දුටුවා මේ කියන සාධක තමයි මෙන්ඩල් කියපු ප්‍රවේණි සාධක තමයි මේ ආකාරයට ආවේග ලක්ෂණ එක් පරම්පරාවකට තවත් පරම්පරාවකට අරන් යන්නේ. එතකොට මේ ලක්ෂණ ටික අරගෙන යන මේ ප්‍රවේණි සාධක වලට ඊට පස්සේ කිව්ව නම තමයි ජානක. එහෙමනම් මෙන්ඩල්ගේ ප්‍රවේණික සාධක පසු කාලීනව ජාන නමින් හඳුන්වන්න පටන් ගත්තා.
ඔන්නෝමයි ඊට පස්සේ දැන් ඥාන කියන සංකල්පයට ආවා. අන්න එතනද තමයි අපි කතා කරන නූතන ප්‍රවේණ විද්‍යාව පටන් ගන්නේ. මෙන්ඩල්ගේ ප්‍රවේණ විද්‍යාවේ ඥාන සංකල්පයක් නැහැ. ඔහුගේ තිබ්බ ප්‍රවේණික සාධක. ඒ නිසා අපි මෙන්ඩල් නියම ලියද්දි මෙන්ඩල්ගේ ආකාරයට මුහුණ කිරීම කටයුතු කරද්දි අපි ඥාන කියන නම පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ ප්‍රවේණික සාධක කියන නම. හරිද? ඔය ටික තමයි මූලික කතාව. අපිට චූටි දෙයක් ලියා ගන්න ඕන වෙයි. ලියන්න පළවෙනි පොයින්ට් එක. පළවෙනි පොයින්ට් එකනේ මාතෘකාවක් ගන්න. මෙන්ඩලීය පරීක්ෂණවල විද්‍යාත්මක පදනම. මෙන්ඩලීය පරීක්ෂණවල විද්‍යාත්මක පදනම. පළවෙනි පොයින්ට් එක ගන්න. ප්‍රවේණීය සම්බන්ධ මූලධර්ම පළමුවෙන්ම මෙන්ඩල් විසින් වාර්තා කොට ඇත. ඔහු පල්ලියේ ගෙවත්තෙහි ගෙවතුමෑ ශාකයේ නොයෙකුත් ප්‍රභේද සැලසුම් සහිතව වගා කිරීමෙන් සැලසුම් සහිතව වගා කර නිරීක්ෂණය වූ ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඊළඟට මේක ලියලා දාමු. මේක ඉතිහාස කතාවක්. නමුත් මේක නිකන් ලියමු කමන්න. ලියා ගන්න. 1865 දී මෙන්ඩල් සිදු කළ පරීක්ෂණ ඒවායේ නිරීක්ෂණ හා ඒවායෙන් ඔපු ලබාගත් කල්පිත එකල විද්‍යාත්මක සභාවට ඉදිරිපත් කරන ලදී. එදා 1866 දී ඒවා පරීක්ෂණ පත්‍රිකාවක් ලෙසට
ප්‍රකාශ කොට ඇත. ප්‍රකාශ කොට ඇත. 1884 දී 1884 දී මෙන්ඩල් මිය ගියේය. මෙන්ඩල් මිය ගියේය. ඊළඟට වෙනම පොයින්ට් එකක් ගන්න. මේ චූටි කාරණා මේක මේ මෙතන මම මේක දෙන්නේ ඇයි? විද්‍යාවේ මහා දියුණුවට කලින් මෙන්ඩල් ලොකු පිම්මක් පැන්න කියලා පෙන්නන්න. හරිද? ඊළඟට කියමුකෝ. මේ 860 ගණන් වල කරපු දේ අවුරුදු 30 ගණනකට විතර පස්සේ තමයි කට කලින් තමයි කියන්නේ තාක්ෂණය කරන්න අවශ්‍ය තාක්ෂණය හැදෙන්නේ වෙල්ඩර් පරීක්ෂණය කරලා අවුරුදු 30 ගණනකට විතර පස්සේ. ලියන්නකො මෙන්න මෙහෙම. 1900 දී පමණ 1900 දී පමණ 1900 දී පමණ මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳව මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳව මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳව ඇමරිකාවේ හා යුරෝපයේ ඇමරිකාවේ සහ යුරෝපයේ විද්‍යාඥයන් දැනුවත් විය. විද්‍යාඥයන් දැනුවත් විය. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඔවුන් ඒවා නැවත සිදුකොට ඒවායේ ඔවුන් ඒවා නැවත සිදුකොට ඒවායේ සත්‍යතාව පෙන්නුම් කොට ඇත. සත්‍යතාව පෙන්නුම් කොට ඇත. ඔන්න වැඩෙන් පස්සේ තමයි ඔය මෙන්ඩල්ගේ නියම ගැන ප්‍රසිද්ධියක් ආවෙත්. දැන් මුලින් අර විද්‍යාත්මක සභාවට දුන්න කියලා මම කවුරුවක් ගණන් ගත්තේ නැහැ. ඒතර මෙන්ඩල් ඉන්න කාලේ ඇත්තටම අර ටෙස්ලා වගේ තමයි. ඒ කියන්නේ ටෙස්ලාගේ පරීක්ෂණත් එහෙම නුනා කියන්නේ අපි අත පාවිච්චි කරන විශාලතම ඇත්තටම විදුලි බල්බේ තෝමස් අල්වා එඩිසන් කියලා ප්‍රසිද්ධ වුණාට ඇත්තටම ටෙස්ලාගේ තමයි කන්සෙප්ට් එක. එතන අර ඒ වගේ ඇත්ත පුද්ගලයාට නීති ගෞරවය මේ දක්වා ලැබුණේ නැහැ. පස්සේ තමයි the father of genetics කියනක හම්බ වෙන්නේ මෙන්ඩල්ට මේ කියන කාරණේ පස්සේ. හරි. එතකොට මෙන්ඩල් මැරිලත් අවුරුදු 17ක් කියලා. එතකොට ඊළඟ කාරණේ ඊළඟ පොයින්ට් එකක් විතර ලියන්න. මෙන්ඩල්ගේ පරීක්ෂණවල කල්පිත මෙන්ඩල්ගේ පළමු නියමය හා දෙවන නියමය ලෙස ප්‍රකාශ කොට ඇත. මෙන්ඩල්ගේ පළමු නියමය හා දෙවන නියමය ලෙස ප්‍රකාශ කොට ඇත. ඒවා මෙන්ඩලීය ප්‍රවේණි ලෙස හඳුන්වයි. මෙන්ඩලීය ප්‍රවේණි ලෙස හඳුන්වයි. එහෙනම් මෙන්ඩලීය ප්‍රවේණියක් තියෙනවා, මෙන්ඩලීය නොවන ප්‍රවේණියක් තියෙනවා. අපි ඒක ඔය කියන සාධකත් එක්ක කලබල තමයි ගන්න. එකක් පස්සේ.
මේ කියන මෙන්ඩල්ගේ නියම වලට නොගැලපෙන සියලු දේවල් අපි සලකනවා මෙන්ඩලිය නොවන ප්‍රවේණිය කියලා. මෙන්ඩලීය ප්‍රවේණිය නැත්තම් මෙන්ඩල්ගේ සංකල්ප වලට අනුකූල දේවල් ප්‍රවේණි අපි කතා කරන මෙන්ඩලිය ප්‍රවේණිය කියලා. ඉස්සරහට බලමු ඒවා. ලියන්න. වර්ණදේහ පිළිබඳව දැනුවත් වීමට පෙර මෙන්ඩල් විසින් පරීක්ෂණ සිදු කොට තිබිණි. පසුව මෙන්ඩල් සඳහන් කළ ප්‍රවේණිය එකක වර්ණදේහ වලින් ඉදිරි පරම්පරාවට ගෙන යන බව සොයා ගැනීමෙන් පසු මෙන්ඩල්ගේ කල්පිත වර්ණදේහ කල්පිතය හා ගැලපෙන බව සනාථ විය. එතකොට මේ දක්වා තියෙන රිසෝස් බුක් පාර්ට් එකක් බලලා ඉවර කරමු. බලන්න. ප්‍රවේණිය මෙන්ඩල්ගේ පරීක්ෂණ වල විද්‍යාත්මක පදනම. ඒක යටතේ තියෙනවා මෙන්ඩලීය ප්‍රවේණිය කියන එක යටතේ මෙහෙම නූතන ප්‍රවේණ විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඔස්ට්‍රියාවේ ඔගස්ටීනියානු පූජකයෙකු ග්‍රෙගර් මෙන්ඩල් විසින් ප්‍රථම වරට ආවේනීය මූලධර්ම ගොඩනගන ලදී. ආවේනීය මූලධර්ම කියන්නේ ලක්ෂණ පරම්පරාවට ආවේනිකත ගමන් කරන්නේ කොහොමද කියන සංකල්ප. මෙන්ඩල් ආවේනීය මූලික මූලධර්ම සොයා ගන්න ලද්දේ ඉතාත් පරීක්ෂාකාරීව සැලසුම් කරන ලද පරීක්ෂණ මගින් ගෙවතුමේ ශාකය අභිචරණය කිරීමෙනි. ඊට පස්සේ ඔහු සිය පරීක්ෂණ මෙහෙයුවේ වර්ණදේහ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමට දශක ගණනාවකට පෙරදීය. පසු කාලීනව ප්‍රවේණි ඒකකවල වාහක ලෙස වර්ණදේහ සොයා ගැනීම වර්තමානයේ මෙන්ඩල් නියම ලෙස හඳුන්වනු ලබන මූලික ප්‍රවේණ විද්‍යාත්මක නියම දෙකට සහාය වේ. දැන් බලන්න මේ කියනවා දැන් මෙතෙන්දී ඔහු පාවිච්චි කරා කියලා කියන්නේ ගෙවතුමේ ශාකයේ පාවිච්චි කරලා ගොඩනංවන ලද ක්‍රමානුකූල ගොඩනංවන ලද පරීක්ෂණ නිරීක්ෂණ ශ්‍රේණියක් ඔස්සේ මේ කියන ලක්ෂණ ආවේනිකත්ව වීම කියන එක පැහැදිලි කරා කියලා. ඊට පස්සේ ඊළඟ සංකල්පය කියනවා මෙතෙන්ද කියන්නේ
වර්ණ දේහය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන දශක ගානකට කලින් අපි කිව්වේ 860 ගණන් වල වගේ තමයි ඕකේ පරීක්ෂණ ඉදිරිපත් කරන්නේ. ඇත්තට වර්ණ දේහ සංකල්පයේ ඊට අවුරුදු 40ක විතර පස්සේ තමයි කරලියට එන්නේ. එතකොට පෙර ඊළඟට පසු කාලීන මුදුන ප්‍රවේණික ඒකකවල වාහක ලෙස වර්ණ දේහ හොයා ගන්නවා. ඊට පස්සේ දැන් කියන අපි කියන මෙන්ඩල් නියම මෙන්ඩල්ගේ මූලික ප්‍රවේණීත්‍යාත්මක නියම දෙකට ඒක සහය වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ පස්සේ ඒ මොනවාද වර්ණ දේහ සොයා ගැනීම සංකල්පයට මේ ඉන්න ඔය කියන පුද්ගලයා රිගමෙන්ඩල්. එතකොට ඔහු කරපු පරීක්ෂණ මෙන්න මේ කියන මූලික සංකල්පය තිබ්බා. මේක බලන්න. දැන් මේ තියෙන ඔය කියන ගෙවතුමා ශාකයේ පුෂ්පය. දැන් ඒකේ තියෙනවා ජායා කොටස මේ කොළ පාටින් මේ තියෙන්නේ ගැහැණු කොටස නැත්තම් ඊට පස්සේ මෙන්න මේ කොටස පිරිමි කොටස නැත්තම් රේණු කියන කොටස. ඊට පස්සේ කරන්නේ මේ පරාගධාන ටික සහ රේණු ටික මොක කපනවා මේ පුෂ්පේ. කපලා ඊට පස්සේ වෙනත් පුෂ්පයකින් ගන්නවා පරාග. මේකේ තියෙන එහෙම පින්සලෙන් අරගන්න වෙන්නේ. ඊට පස්සේ මේ කැපු පරාග කපලා අයින් කරපු පුෂ්පේ කලංකය මත මේවා තැන්පත් කරනවා. ඔය ආකාරයට තමයි මේ මුහුන් කිරීමේ කටයුත්ත සිද්ධ කරා කියලා කියන්නේ. එතකොට මේ වගේ විශාල ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ එක පරීක්ෂණයක් සම්පූර්ණ වෙද්දි. හරිද? එතකොට මේ කියන කාරණා ටික තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රවේණ විද්‍යාවේ වාග්මාලාව කියන සංකල්පයට යන්නේ. දැන් ඊළඟ එකට යමු. බලමු. හරි. ඊපස්සේ මාතෘකාවක් ලියන්න. මාතෘකාව ලියන කටියට චුට්ටක් කියන්න ඇහෙනවද කියලා. කමෙන්ට් ඇහෙනවද පේනවද? හරි. මාතෘකාව ලියන්නේ ඊළඟ කාරණය ප්‍රවේණී වාග්මාලාව. ප්‍රවේණී වාග්මාලාව. ප්‍රවේණී වාග්මාලාව. දැන් මෙන්න මේකෙදී තියෙන්නේ ඔය අතපසු ඒ කියන්නේ අපි කතා කරන් තියෙන වචන ටික. ඒ කියන්නේ මුළු පාඩම් පුරාම කතා කරන සංකල්ප ටික අපි මේ කියන මාතෘකාවට කතා කරනවා. සහ පැහැදිලි කරනවා. ඒ ටික හොඳට ඔළුවට යන්න ඕනේ. මම මුලින්ම ওই ටික තමයි හිමින් හරි ගස්සන්නේ. හරි ගස්සලා තමයි පාඩම
දිගට කරගෙන යන්න. එතකොට අර මේ පාටල ගන්න වරත්ත ගන්න ලැස්ති වෙන එපා ඉස්සරහට කරගෙන යන්න. හරි. ඒක යටතේ පළවෙනි එක ගන්න අංක 1 ගන්න. ආවේනිය 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 ඒක යටතේ ලියන්න. ඒක යටතේ ලියන්න ජීවකයේ ගති ලක්ෂණ ජීවකයේ ගති ලක්ෂණ පරම්පරාවකින් ජීවකයේ ගති ලක්ෂණ එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමයි. එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමයි. ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමයි. එතකොට අපි කතා කරන උදාහරණයක් විදිහට දැන් අම්මගේ නිල්ලස් තියෙනවා. දූගෙත් තියෙන නිල්ලස්. එහෙනම් අම්මගේ නිල්ලස් දූට ගිහිල්ලා. අන්න ඒ වගේ එක් පරම්පරාවක තියෙන ලක්ෂණ ඊළඟ පරම්පරාවට ගමන් කිරීම තමයි මේ කියන්නේ. අද පොඩ කටහඬ අවුල් මගේ අද ටස්සෙම ඇවිල්ලා හොඳ. ඊට පස්සේ දෙවෙනි එක ගන්න ලක්ෂණය දෙවෙනි එක අංක 2 ලක්ෂණය මොකද්ද මේ ලක්ෂණය කියන්නේ? කැරක්ටර් එක. ලක්ෂණය සහ ගති ලක්ෂණය කියලා දෙකක් තියෙනවා. මේ දෙක පටල ගන්න එපා. මෙහෙමයි යන්නේ. හරිද? රිසෝස් බුක් එකට ගියන් පස්සේ ටිකක් ජෑම් වෙනවා ඔක්කොම එක උඩ තියෙන නිසා මම වෙන වෙනම දෙන්නේ එකයි. ලියන්න ලක්ෂණය කියන එක ඇත්තේ ගහනයක ජීවීන් අතර වෙනස් වන ගහනයක ජීවීන් අතර වෙනස් වන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය විය හැකි ලක්ෂණයක් ප්‍රවේණයේදී ලක්ෂණයක් ලෙසට හඳුන්වයි. සම්ප්‍රේෂණය විය හැකි ලක්ෂණයක් ප්‍රවේණයේදී ලක්ෂණයක් ලෙසට හඳුන්වයි. උදාහරණ මිනිස් ගහනේ ඇස්වල වර්ණය ඊළඟ එක හිසෙහි කෙස්වල වර්ණය හරිනේ. එතකොට ගහනයක් ගත්තාම ඒකේ ඉන්නේ ජීවීන් අතර මොකක් හරි ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට යන දේවල් තියෙනවා. දැන් කෙස්වල වර්ණය කියන එක දුඹුරු පාට කෙස් වගේ කියන්නේ මොකක් හරි එහෙම තියෙනවා. හරි. ඒ වගේ කෙස්වල පාට කියන එක ආවෙනිකත වෙනවා. ඇස්වල වර්ණය කියන එක ආවෙනිකත වෙනවා. හරිද? ඒතර ඒක තමයි අපි කතා කරන ලක්ෂණයක් කියලා. ඊළඟ එක ලියන්න ගති ලක්ෂණය. අංක 3 ගති ලක්ෂණය. ඒකත් කතා කරලා තමයි පොඩි දෙයක් කියලා දෙන්නේ. ගති ලක්ෂණ. ඒකෙත් ලියන්න මෙන්න මෙහෙම ගහනයක ජීවීන් අතර වෙනස් වන උඩ ඒක වගේමයි ගහනයක ජීවීන් අතර වෙනස් වන
ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය ලක්ෂණයක 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 ප්‍රභේදයන් ප්‍රභේදයන් ලක්ෂණයක ප්‍රභේදයන් ලක්ෂණයක ප්‍රභේදයන් ගති ලක්ෂණ ලෙසට හඳුන්වයි. ගති ලක්ෂණ ලෙසට හඳුන්වයි. එහෙනම් මොකද කිව්වේ? ලක්ෂණයක ප්‍රභේදය. එහෙනම් අපි මුලින් කතා කරන ලක්ෂණ කියලා එක උඩින් අන්න ඒකේ අණු කොටස් වලට තමයි අපි කියන්නේ මොනවද? ගති ලක්ෂණ කියලා. උදාහරණ ලියන්න. මිනිස් ගහනේ ඇස්වල වර්ණය මිනිස් ගහනේ ඇස්වල වර්ණය ඇස්වල වර්ණය කළු දුඹුරු හෝ නිල් කළු දුඹුරු හෝ නිල් වීම කළු දුඹුරු හෝ නිල් වීම කළු දුඹුරු හෝ නිල් වීම දැන් ඕකේ ලක්ෂණය තමයි මොකද්ද ඇස්වල වර්ණය ලක්ෂණය තමයි ඇස්වල වර්ණය එහෙනම් නිල් ඇස් කළු ඇස් දුඹුරු ඇස් කියන ඒවා මොකද්ද ගති ලක්ෂණ හරිනේ ඊට පස්සේ තව උදාහරණයක් ලියන්න හිස කෙස් වල වර්ණය ඊළඟ උදාහරණය හිස කෙස් වල වර්ණය කළු හෝ දුඹුරු වීම කළු හෝ දුඹුරු වීම එතකොට හිස කෙස් වල වර්ණය කියන එක ලක්ෂණය ඒකේ ගති ලක්ෂණ තමයි කළු හෝ දුඹුරු කියලා කියන්නේ. මම චූටි නෝට් එකක් මෙන්න මේ හතර දෙන්නම්. මෙන්න මේක නෝට් කරගන්න. බලන්න. දැන් ඇස්වල වර්ණය කියන එක ගත්තාම සහ කෙස්වල වර්ණය කියන එක ගත්තා. වෙන්න පුළුවන්. ඇස්වල වර්ණ තියෙනවා කළු තියෙනවා දුඹුරු තියෙනවා නිල් තියෙනවා. කෙස්වල වර්ණ ගත්තාම දුඹුරු තියෙනවා කළු තියෙනවා. එතකොට මේකේ මේ තමයි ලක්ෂණය. මේව මොනවද ගති ලක්ෂණ. හරි. එතකොට මේ ලක්ෂණය කියන්නේ ඇස්වල වර්ණය, කෙස්වල වර්ණය කියන ඒවා මොනවද? ලක්ෂණ. හරිද? ඒකට අනුරූප ගති ලක්ෂණ තමයි මොනවද? ඔය දුඹුරු, නිල්, කළු ඒ වගේ කෙස් කියන එක. හරිද? ඔක දාගන්න අතන තේරෙන්නේ නැති කොටසට. ඊට පස්සේ හරි.
ඊට පස්සේ ගන්න ඊළඟ මාතෘකාව ඊළඟ කොටස ඊළඟ අංකය අංක 4 අංක 4 ඥානය 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 ඒක ඇත්ත ලියන්න යම් වර්ණ දේහයක විශේෂිත වූ පතයක වූ විශේෂිත පතයක වූ යම් වර්ණ දේහයක විශේෂිත පතයක වූ යම් වර්ණ දේහයක විශේෂිත පතයක වූ DNA නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලකින් සමන්විත DNA නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලකින් සමන්විත DNA නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලකින් සමන්විත ජනකයන්ගේ ප්‍රවේණික තොරතුරු ජනිතයන්ට ගෙන යන මූලික ඒකකයක් ජානය ලෙසට හැඳින්වේ. හරිද? ඊළඟට වෙනම පොයින්ට් එකක් අරන් ලියමු. ඥානයක් විශේෂිත ප්‍රෝටීනයකට වරහනක් හරි ඇලයිරක් හරි දාලා ලියමු. පොලිපෙප්ටයිඩ් එකකට වරහන ඇතුළේ හරි ඇලීරෙන් එහා පැත්තේ හරි යන පොලිපෙප්ටයිඩ් එකකට කේතේ සැපීමෙන් ගති ලක්ෂණ එකක් හෝ කිහිපයක් විකසනය සඳහා දායක වේ. ඊළඟට තව පොයින්ට් එකක් ලියන්න. ඊළඟ පොයින්ට් එක ඥානය ආවේනියේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ලෙසට සලකයි. ආවේනීය මූලික ව්‍යුහමය ඒකකය හා කෘත්‍යමය ඒකකය ලෙසට සලකයි. හරි. මේ ඥානයකින් සංකල්පය අපි කතා කරා වර්ණ දේහයක නිශ්චිත පතයක තියෙනවා කියලා. ඔන්න නිශ්චිත පතයත් මම විවරණය කරලා චුට්ටක් නෝට් එකක් දෙන්නම් ආයි. ඊළඟ පොයින්ට් එක ලියන්නේ ඊළඟ මාතෘකාංක 5. ජානපතය. අංක 5 ජානපතය. ලියන්නේ ඒක යටතේ වර්ණ දේහයක යම් ඥානයක් පිහිටන ස්ථානය එම ඥානයේ පතය ලෙස හැඳින්වේ. මම චූටි නෝට් එකක් ආයෙ චුට්ටක් හදලා දෙන්නම්. මේක බලන්න.
එතකොට මෙන්න මෙහෙම සංකල්පයක් ඔය කියන්නේ ඥානය කියන සංකල්පය. එතකොට මම මෙහෙම එකක් අඳිනවා. හරිද? හරි. දැන් බලන්න මේක මෙහෙම එකක් කියනවා. දැන් මම මෙන්න මේ වර්ණ දෙකේ අරගෙන ටයිල් කරමු. දැන් මේකේ මම මෙන්න මේ වගේ කඩේරක් මාක් කරනවා. තව මේ හරියෙන් තව එකක් මාක් කරනවා. මේ හරියෙන් තව එකක් මාක් කරනවා. ඊට පස්සේ දැන් මම මේ කඩේර මාක් කරාම ඒ කඩේරෙන් කැපෙන තැන දැන් වර්ණ දෙකේ කැපෙන ස්ථානේ තියෙනවා කැපිටල් A කියලා ජාන. මෙතන තියෙනවා B කියලා ජානය. ඊළඟට මෙතන තියෙනවා C කියලා ජානය. එතකොට මේ කැපිටල් A B C කියලා මාක් කරාම එතකොට මට මේ පැත්තෙන් ලියන්න පුළුවන් අපි කිව්වා ජානපතය කියලා කියන්නේ ඒ කිසියම් ජානයක් පවතින නිශ්චිත ස්ථානය කියලා වර්ණ දෙකේ. ඒ වර්ණ දෙකක නිශ්චිත ස්ථානයක පිහිටවනවා කියලා කියන්නේ ඒ ජානය වෙන කොහෙවත්ම පිහිටන්නේ නැහැ. ඒ අදාළ ස්ථානයේම තමයි සෑම විටම පවතින්නේ. යම් වර්ණ දෙකක දැන් මේ A කියන වර්ණ ඒ කියන ජානය මෙන්න මේ ලක්ෂයේදී නම් හමු වෙන්නේ. ඒක කවර සෛලයක වුණත් මේ ඒ කියන්නේ අදාළ ජීවයාගේ කවර සෛලයක වුණත් මේ ඒ අදාළ වර්ණ දෙහි මෙන්න මේ ස්ථානයේ තමයි සෑම විටම හමු වෙන්නේ. වෙන කොහෙවත් හම්බෙන් එහෙම ඒවා නෑ. එහෙනම් අන්න ඒකෙන් නිශ්චිත ස්ථානයක් තියෙනවා ඕනෑම ජානයක් පිහිට. හරිද? එතකොට ඒ ආකාරයට තමයි ජාන සැකස්මේ පහළට හරි ගැස්සලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂය අපි කියනවා අදාළ ජානය සඳහා ජාන පතය කියලා. එතකොට B සඳහා මේක, C සඳහා මේක. අන්න එහෙමයි යන්නේ. හරිද? එතකොට මේ කියන අපි ඒ ජානයේ ජාන පතය. මේක B ජානයේ ජාන පතය. මේක C ජානයේ හරි. ඔන්න ඔය ආකාර එකක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට ජාන මාක් කරලා හරිද? ජාන සහ ජාන පතයන් මාක් කරලා මේ අන්තිම රූප සටහනට අපි කියනවා ජාන සිතියමක් කියලා. ජාන සිතියම. එහෙනම් ඔන්නේ සිතියමක් තමයි මම මේ අඳලා තියෙන්නේ. ඒ කියන්නේ ජාන ටික සහ ඒවා පිට සාපේක්ෂ ලක්ෂයන් සටහන් කරලා නිරූපණය කරන රූප සටහන තමයි අපි කියන්නේ ජාන සිතියමක් කියලා. ඔන්න ඔය ආකාරයට තමයි ජාන සිතියම සහ ජාන ලකුණු කරලා තියෙන්නේ. හරිද? මේකත් දැන් හදිස්සියට නෝට් කරගන්න ඕනේ මම නෝට් එක දෙන්න. හරිද? නෝට් එක වන්න නෝට් කරගන්න. ඕක තමයි සංකල්පය. හරි. ඒතකොට ජාන තියෙනවා. ජාන තියෙන වර්ණ දේහවල ඊට පස්සේ
ඒ ජානවලට නිශ්චිතව පිහිටන ස්ථානයක් තියෙනවා. නිශ්චිත ලක්ෂයක් තියෙනවා අදාළ වර්ණදේහය තුළ පිහිටන. අපි ඒවට කියනවා ජාන පතය කියලා. ඒක අදාළ ජානය සඳහා ජාන පතය වෙනවා. ඒ ජානය සඳහා ඒක ජානපතේ B නම් B සඳහා ජානපතය, C නම් C සඳහා ජානපතය කියලා අපි සඳහන් කරලා තියෙනවා මේකේ. එතකොට මේ සියල්ලක්ම එකතුව ගත්තාම මේ යථා රූප සටහනට අපි කියනවා ජාන සිතියම කියලා. ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ මාතෘකාව ලියන්න. ඇලීල 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 හරි ලියන්න. ජානයක විකල්පාකාර ඇලීල ලෙසට හැඳින්වේ. ජානයක විකල්ප ආකාර ලෙසට විකල්පාකාර ජානයක විකල්පාකාර ඇලීල ලෙසට හැඳින්වේ. ඊළඟ පොයින්ට් එක ගන්න. යම් ජානයක විකල්පාකාර වරහන් ඇතුළේ යන ඇලීල දෙකක් හෝ කිහිපයක් තිබිය හැක. ඒවා සමජාත වර්ණ දේහවල එකම පතයේ පිහිටයි. ඔවම පැහැදිලි කරන්න. සමජාත වර්ණ දේහවල එකම පතයේ පිහිටයි. ඒක ඉරක්කා ගන්න. රතුපැන ඉරක්කා ගන්න සමජාත වර්ණ දේහවල එකම පතයේ පිහිටයි කියන එක. ලියලා රතුපැන ඉරක්කා. ඊළඟට ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියමු. ද්විගුණ ජීවියෙක් තුළ යම් ජානයක ඇලීල දෙකක් අන්තර්ගත වේ. මේවා එකටම ලියන්නේ. මේවා සමාන හෝ අසමාන විය හැක. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම සංකල්පයක් ගමු. මම ටක්කා රූප සටහනක් අඳින්න යනවා. බලමු. දැන් සමජාත වර්ණ දේහ දෙක යුගල මම මාතෘකාවක් ලියමුකනේ. මොකටද මේක අඳින්නේ කියලා.
බලන්න ඊට පස්සේ මා දෙනවා සමජාත වර්ණ දෙහි යුගලක් මෙන්න මේ විදිහේ තනි ඊට පස්සේ මම මේ දෙකම හරහා අඳිනවා මෙයාගේ කඩේ හරි ඊට පස්සේ මම ඕකේ තියෙන නම් කරන මේ හරහා තියෙන මේකේ ඡානය කැපිටල් A කියලා. මේ පැත්තෙත් එතකොට ඒ ලක්ෂයට දාලා දැන් මේ වට දෙකක්නේ. ඒතර මේ සමාන පතේ තියෙන එකම ඡානයේ ඇලීල. හරි. ඔහොම තියෙන එක අවස්ථාවක්. මම තව එකක් ගන්න. ඒකෙත් ওই විදිහටම වර්ණ දේහ දෙකක් මාක් කරනවා. ඊට පස්සේ මම ඒකෙත් අඳිනවා මේ වගේම ඒ පතේම මේක අංක 1 අවස්ථාවක් කියලා මාක් කරන මේක අංක 2 අවස්ථාවක් කියලා මාක් කරනවා. එහෙම නැත්නම් මේක අංක 1 ජීවියා මේක අංක 2 ජීවියා මේ දෙන්නේ එක හරිනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වගේම කැපිටල් එක. අර ඒ පතේමයි හරි. ඒ පතේ. මෙතන තියෙනවා සිම්පල් A කියලා එකක්. දැන් බලන්න නෝට් එකේ මම දුන්නා ඡානයක විකල්පාකාර ඇලීල් ලෙසට හැඳින්වෙනවා. එතකොට දැන් මතක ඇති මම අර කලින් එකේ මෙන්න මේ ඡාන කියලා සංකල්පයක් මාක් කරා මෙන්න මේ වර්ණ දෙකක් අරගෙන මේ A කියන ඡාන B කියන ඡාන C කියන ඡාන. ඉතින් මෙතෙන්දී අපිට පේන්නේ A B C කියලා එක ඡානයක් තියෙනවා ඡාන තුනක් මෙතන. හැබැයි මේ සමජාත වර්ණ දේහ යුගලක්. ඒ කියන්නේ මේ වගේ තව වර්ණ දේහයක් එකතු වෙලා තියෙනවා. මාතෘ එක්කෙනයි පීතෘ එක්කෙනෙකුට ඉන්න අවස්ථා තියෙනවානේ. ඒතර ඒ එක්කෙනා තමයි දැන් අපේ වර්ණ දේහ යුගල් විදියට තියෙන්නේ. අපේ තියෙන වර්ණ දේහ 46ක්. ඒ වර්ණ දේහ 46 තියෙන මේ වගේ යුගල් විදියට. ඒතර මේ යුගල් වෙන්නේ ආසන්න වශයෙන් සමාන වර්ණ දේහ. මාතෘ එක්කෙනයි පීතෘ එක්කෙනයි. අම්මගෙන් එන එක්කෙනයි තාත්තා කෙනෙක් කෙනයි මේ සෙට් වෙලානේ. ඒතර මේවට තමයි අපි කියන්නේ සමජාත වර්ණ දේහ කියලා. ඒතර සමජාත වර්ණ දේහ වල තියෙන්නේ සමාන පතයන් වල සමාන ඡාන. එහෙම අපි කියන්නේ. ඒ කියන්නේ පතේ කියලා මොකද කිව්වේ? යම් ඡානයක් පිහිටන නිශ්චිත ස්ථානයේනේ. ඒතකොට යම් ලක්ෂයක් අපි සැලකුවොත් දැන් මෙන්න මේ කියන ලක්ෂයයි මේ කියන ලක්ෂයයි දෙන්නම සමපාතයි නම් වර්ණ දේහ දෙකට ඒ කියන්නේ සමාන්තරව ඉරක් ගැහුවන් පස්සේ මේ දෙකම කැපිලා යනවා නම් අන්නේ ඉර හරහා කැපෙන මේ ලක්ෂ දෙකේම වර්ණ දේහ දෙකේම තියෙන්නේ එකම ඡානය. හැබැයි මේ ඡාන දෙකේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලයන් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට කෘත්‍යයත් වෙනස් වෙනවා. හැබැයි දැන් උදාහරණයක් විදිහට දැන් මලක වර්ණය කියන ලක්ෂණයට අදාළ ඡානය තමයි කැපිටල් A කියන්නේ. හරිද? ඒතර මලක වර්ණය කියන එකට අදාළ ලක්ෂණයට දායක වෙන ඡානය නම් කැපිටල් A කියන්නේ ඒකේ වර්ණය විවිධාකාර වෙන්න පුළුවන්. එතකොට මෙතන සමහරවිට මේ කැපිටල් A කියන එකෙන් ඇති කරන්නේ දම් පාට වෙන්න පුළුවන් සිම්පල් A කියන එක කරගෙන ඇතුලේ සුදු පාට වෙන්න පුළුවන්. නමුත් ඒ අදාළ ජීවියට එහෙම නැත්නම් අදාළ ශාකයට අදාළව ඒ ඡානයෙන් තමයි වර්ණය තීරණය කරන්නේ. හරිද? ඒ නිසා මේ ඡානය තේරෙනවා.
ඒ ඥාණයෙන් කිසියම් ලක්ෂණයක් තීරණය කරනවා. හැබැයි ඒ තීරණය කරන ලක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ඇලීල කියන සංකල්පයේදී. ඒතර ඥානම තමයි. හැබැයි ඥානයේ චුට්ටක් එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. එකම ඥානය හැබැයි විකල්ප ස්වરૂප. එකම ස්වરૂපෙනේ විකල්ප ස්වરૂප තියෙනවා. අපි ඒව තියෙන්නේ සමජාත වර්ණ දේ යුගලක් සැලකුවොත් ඒක මේ විදිහට ජානපතයක් ඇන්දොත් අන්නේ ජානපතේ තියෙන. එහෙනම් සමාන පතවල එකම ජානේ ඇලීල පිහිටන. හරිනේ. ඒතර ඔය ටික තමයි කිව්වේ. එතකොට මේවා සමාන හෝ අසමාන විදිහට දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ දෙකම ඇලීල දෙකම සමාන කැපිටල් A දෙන්නෙක්. මෙතන කැපිටල් A තියෙනවා සිම්පල් A තියෙනවා. එතකොට ඒ දෙන්න අසමානයි. මේ දෙන්න සමානයි. මේ දෙන්න අසමානයි. හරි. ඒතර ඔන්න එකෙන් සංකල්පය තමයි අපි ඇලීල සංකල්පයක් කියලා කියන්නේ. හරි. එතකොට හරි. එතකොට මේක තියෙන සමජාත වර්ණ දේ යුගලේ ඔය තියෙන වර්ණ දෙක දෙකේම එකම පතේ තමයි පිහිටන්නේ. හරිද? එතකොට හරි. ඔය ටික තමයි කතන්දර ටික. ඉන් එහාට ඇලීල සංකල්පයෙන් එහාට යන අද වෙලාව මාදී නෝට් එක දාන්න. ඇලීල සංකල්පයෙන් එහාට යන්න අපිට වෙලා මදි. දැන් ඔය ඇලීල සංකල්පයම ඉස්සර ඔළුවට දා ගන්න ඕනේ. දැන් ඇලීල සංකල්පය මම නැවත කියන්නම්. කිසියම් ඥානයක් තියෙනවා. හරිද? අපි අර වගේම කැපිටල් A කියලා හිතමුකෝ. හරි මොකක් හරි ඥානයක් තියෙනවා. අපි හිතමු x කියලා ඥානයක් තියෙනවා. A නෙමෙයි. ඒකෙන් තීරණය කරන්නේ මෑ ශාකයේ පුෂ්පයේ වර්ණය. හරි. එතකොට මේ ඥානය වගේ තීරණය කරන ලක්ෂණය තමයි පුෂ්ප වර්ණය. හැබැයි මෑ ශාකයේ තියෙනවා සුදු පාට පුෂ්පක් තියෙනවා, තම් පාට පුෂ්පක් තියෙනවා. සුදු පාට මල් තියෙනවා, තම් පාට මල් තියෙනවා. ඔය තම් පාට මල් කියන සංකල්පය තීරණය කරන්නේ අර x කියන ඥානෙට අදාළව තියෙන A කියන ඇලීම. එහෙම නැත්නම් ඒ x කියන ඥානයේම එක් ප්‍රභේදයක් තියෙනවා කැපිටල් A කියලා. අන්න එයා තිබ්බොත් ශාකයක ඒ ශාකයේ මල් තම් පාට. ඊළඟට සිම්පල් A කියලා අර තව වර්ගයක් තියෙන තව ප්‍රභේදයක් අර x කියන ඥානයමයි. එයා තිබ්බොත් ඒ ශාකයේ හැදෙන සුදු පාට මල්. එතකොට එකම ඥානය එකම x ඥානය හැබැයි කෘත්‍යයෙන් වෙනස් එකම කෘත්‍යය නමුත් සුළු වශයෙන් වෙනස් ලක්ෂණ ඇති කිරීම සිද්ධ කරන ස්වරූප. එතකොට x කියන ඥානයට අදාළව අර කැපිටල් A සහ සිම්පල් A කියන දෙන්න මොනවද? ඒ විකල්ප ස්වරූප වලට කියන නම තමයි ඇලීල කියන්නේ. ඒතර ඇලීල තියෙන්නේ සෑම විටම සමජාත වර්ණ දේහවල සමාන පතවල. ඒ කියන්නේ සමාන පතව කියන්නේ සමාන්තර පතවල. ඒ කියන්නේ අපි අර විදියට සමජාත වර්ණ දේහ දෙකක් අරගෙන ඒ සමජාත වර්ණ දේහ දෙක හරහා අර විදියට සමාන්තරයක් ගැහුවොත් අන්නේ සමාන්තරයෙන් කැපෙන ලක්ෂ දෙකේ තියෙන්නේ එකම ඥානයේ ඇලීල. ඔය කියන x කියන ඥානයට අදාළව කැපිටල් A කැපිටල් A විදියට එකම වර්ගයේ ඇලීල දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැපිටල් A සහ සිම්පල් A කියන දෙන්නම ඉන්න පුළුවන්. එතකොට සමාන පතවල සමාන ඥාන තියෙනවා. ඒක තේරෙන්න බෑ. ඇයි සමජාත වර්ණ දේහ කියන්නේ එකම වගේ වර්ණ දේහ දෙක. ඒ එකම වගේ වර්ණ දේහ දෙකේ ලක්ෂ දෙකක් සැලකුවොත් අපි සමාන්තර සමාන ලක්ෂ දෙකක්. එතකොට ඒවයි තියෙන්න ඕන එකම වර්ගයේ ඇලීල නෑ. ජානපතය කියන සංකල්පෙට මොකද අපි කිව්වේ? කිසියම් ජානයක් පිට නිශ්චිත ස්ථානයේ. එහෙනම් ඒ ජානය සෑම විටම වෙන්නේ ඒ ලක්ෂයේදීමයි. එතකොට ඒ ලක්ෂයේදීම නම් අහුවෙන්නේ ඒ ජානය තව කොහේ හරි වර්ණ දේහයක් ඒ වගේම එකක් අරන් බැලුවත් එතනම තමයි තියෙන්නේ. එහෙනම් අර සමජාත වර්ණ දේහ දෙකේ එකම ලක්ෂ දෙකේ අපි කතා කරන්නේ මොනවද? එකම ආකාර දෙකේ එකම වර්ණ දේහයේ ලක්ෂ දෙකේ
ඒ කියන්නේ සමජාත වර්ණ දෙක පිහිටන නැත්නම් සමාන්තර ලක්ෂ දෙක පිහිටන්නේ එකම වර්ණ එකම ජානේ ඇලිලේ. ඒතර මේක ගැලපෙන්නේ කොහොමද? සමජාත වර්ණ දේහ වලට පමණයි. හරි. සමජාත වර්ණ දේහවලට පමණයි. ඒතර අපේ ඇඟේ තියෙන වර්ණ දේහ වලින් ජූකල් 22ක් සමජාත වර්ණ දේහ. හරි. ඒතර එහෙම නොවන එකක් තියෙනවා ලිංග වර්ණ දේහවල X සහ Y. හරි. ඒතර ඒකට මේක අදාළ වෙන්නේ අර්ථ වශයෙන් සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් X වර්ණ දේහ Y වර්ණ දේහ දෙක සයිස් එකේ වෙනස්. සයිස් එකේ වෙනස් වුණාට පස්සේ ඒ දෙකේ ඒක මම පස්සේ කතා කරනවා. සයිස් එක වෙනස් වුණා සයිස් එකෙන් සමාන කොටස් දෙක. එකිනෙකට සම්පාත කොටස් වලදී සමාන එතකොට ඒතෙන්ද ඔය කියන සමජාත කියන කතාව තියෙනවා. නමුත් සෑමටම සමජාත වෙන්නේ එක x එක දෙක x y එක කොටයි. ඒකට එතෙන්ද වෙන කතාවක් කියන්නේ. ඒතන ගොඩාක් කතන්දර තියෙන ඒ ටික කියලා දෙන්න. එතකොට ඕක තමයි වෙන්නේ. හරි. එහෙනම් සමාන පත්තවල සමාන ජාන තියෙනවා. ඒ කියන සමාන සමජාත වන්න දේ යුගලක් සැලකුවාම මේ කියන සමාන පතවල තියෙන්නේ එකම ජානේ විකල්ප ස්වරූප නැත්තම් ඇලීල. එතකොට මේ ඇලීල සාමාන්‍යයට සමාන එකම වගේ දෙන්නෙක් වෙන්න පුළුවන් විනාශ වගේ දෙන්නෙක් වෙන්න පුළුවන්. අපි ඒවත් එක්ක යන බලපෑ ඊළඟ දවසේ කතා කරමු. හරිද? එහෙනම් කට්ටියට good night. bye.